right translation වාක්‍යයක් කියන්නකෝ අපි දැන් වාක්‍ය කීපයක් ලියුවා ඒක කියන්නකෝ ආන්සර් කියන්න බලන්න එය විශේෂ වෙලා තියේවිද? හරි එය නිහඬ වෙලා නොඉවිද? ඔවුන් දුප්පත් වෙලා ඉඳීවිද? මේ වචන ප්‍රයෝජනවත් වෙලා තියේවිද? එච්චරයි නේ හරි පස්වෙනි එක ලියන්න ඇය කාරුණික වෙලා නොඉඳීවි ඇය කාරුණික වෙලා නොඉඳීවි එය හොඳ තරගයක් වෙලා තියේවිද? එය හොඳ තරගයක් වෙලා තියේවිද? තරයි කියනද? එය හොඳ තරගයක් වෙලා තියේවිද? එය හොඳ තරගයක් වෙලා තියේවිද? ඒ හොඳ තරගයක් වෙලා තියේවිද? next sentence අපේ රට ආරක්ෂිත වෙලා තියේවි. අපේ රට ආරක්ෂිත වෙලා තියේවි. අපේ රට ආරක්ෂිත වෙලා තියේවි. දැන් අපි අක්ෂිලා නේද වාක්‍ය කීපයක් අපි ලිව්වා. මේ වීඩියෝ එකේ මුල් හරිය පොඩ්ඩක් බලන්න දෙවෙනි වීඩියෝ එකේ අපේ රට සුරක්ෂිත වෙලා තියේවි ආරක්ෂිත වෙලා තියේවි නේද තියේවි පරිසරය වෙනස් වෙලා තියේවිද different 13 14 වල වචන මේ ගන්නේ පරිසරය වෙනස් වෙලා තියේවිද තත්වය භයානක වෙලා නොතියේවි the situation තත්වය භයානක වෙලා නොතියේවි ඔවුන් අපිට සමීප වෙලා නොඉඳීවිද ඔවුන් අපිට සමීප වෙලා නොඉඳීවිද ඔවුන් අපිට සමීප වෙලා නොඉඳීවිද next sentence 10යිද how many sentences 10 sir. Answer. right ඔය 10 ලියන්න හරි අපි බලමු irregular verbs එක දැන් ලියලා ඉවරද මොකද tenses එක පටන් ගන්න දැන් ළඟයි අර මෙන්න මේ ටියුට් එක ගන්නකො මේකේ
irregular verbs ටික ඔක්කොම ලියලා ඉවරයිද? Page number 1 and 2 finish. කරාද? Have we finished? Page number 1 and 2. Write in the meanings. සර් පාටි උට් එකේද? මේ වචන ටියුට් එක. මොකක්ද මේ කන්සලේ දාලා තියෙන්නේ? උටා ගැනීම මොකක්ද කියලා තියෙන්නේ? මේකට අදාළ එකක් නෙවෙයි නේද? මෙන්න මේ ටියුට් එක. irregular verbs. කරා සර්. හරි. හරි 1 2 ඉවරයිද? පිටු 2 ලියලා ඉවරයිද? එකයි දෙකයි ඉවරයි සර්. තුන්වෙනි පිටුව ලියා ගන්න. අපිට තුන්වෙනි පිටුව තියෙන ලියමු තුන්වෙනි පිටුව ලියා ගමු දැන් ලියා ගන්න. මොකද මේ ටෙන්සස් පටන් ගන්න මේ ඕන වෙනවා. ෂේක් සොලවනවා. ෂේක් සොලවනවා. Excuse me sir. ඔව්. sir මට සිග්නල් නැතුව ගිහින් මම දැන් ලොග් වුණේ sir කීවෙනි පිටුවද යන්නේ? අපි දැන් මේ අර ට්‍රාන්ස්ලේෂන් ටිකක් ලියා ගත්තා. ඒක ඔයා දෙවෙනි වීඩියෝ එකේ මුල් හරිය බලලා ඒක ලියා ගන්න. දැන් මේ අර වචන ටියුට් එකේ තුන්වෙනි පිටුවේ වචන ලියන්න යන්නේ දැන්. දැන් තමයි ලියන්න යන්නේ. හා sir thank you sir. right welcome. irregular verbs වල අවසාන පිටුව ෂේක් සොලවනවා. ෂේක් සොලවනවා. එනම් ෂෝක් කියන්නේ මොකක්ද? සොලවනවා සෙලෙව්වා. past tense එක සෙලෙව්වා. shaken past participle එක. සොලවලා සොලවලා. දැන් එහෙම හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන්ද? හදා ගන්න පුළුවන්ද? වෙයි නම් කියන්නේ. එහෙම වුණොත් අපිට පළවෙනි තීරුව විතර ලියපුවාම ඇති ඔයාලට ඉතින් අනිත් ටික ලියන්න පුළුවන්. පුළුවන් සර් පුළුවන් නේද? පුළුවන් සර් හදාගන්න එහෙනම් එහෙම ලියමු ෂයින් දිලිසෙනවා. ෂයින් දිලිසෙනවා මම නිකන් දෙකක් තුනක් කියන්නම්. ෂයින් දිලිසෙනවා. එතකොට past tense එක ෂෝන් දිලිසුණා. එහෙනම් past participle එක ෂෝන්මයි. එතකොට සිංහල ලියා ගන්නවා කොහමද? දිලිසිලා. දිලිසෙනවා දිලිසුණා දිලිසිලා. නැත්නම් බැබලෙනවා බැබලුණා බැබලිලා කියන්න පුළුවන් බැබලෙනවා ගන්න පුළුවන් ඕක. හරි. එහෙනම් අපි දැන් 15 විතරයි ලියාගන්නේ. පළවෙනි තීරුව 15 ලියාගෙන යන්න. ඔයා ගෙදරදී past tense past participle ලියන්න. හැබැයි ඔයාට සිංහල එක ලියා ගන්න පැටලෙනවා නම් තේරෙන්නේ නැත්නම් ඒක ලියාගෙන ඉතුරු කරගෙන ඇවිල්ලා මගෙන් අහා ගන්න. ෂෝට් වැඩි තියෙනවා. ෂෝට් වැඩි තියෙනවා. විදිනවා කියන්නත් පුළුවන් තේරුණාද? වැඩි තියෙනවා විදිනවා. අර නෙට් බෝල් වල ෂූට් කරන්න කියන්නේ විදින්න කියලා තමයි කියන්නේ. shrink හැකිලෙන show පෙන්වනවා. show පෙන්වනවා. show පෙන්වනවා. shrink හැකිලෙනවා. හැකිලෙනවා. shut වහනවා. shut වහනවා. sing ගයනවා. sing ගයනවා. sing ගිලෙනවා. sing ගිලෙනවා. sit වාඩි වෙනවා. sit වාඩි වෙනවා. slay කියන්නේ කපා කොටා මරනවා. කපා කොටා මරනවා slay. සර් කපා මරනවා වේද පුළුවන්. sleep නිදා ගන්නවා. sleep නිදා ගන්නවා.
ස්ලිප් තීරු වලට ඉරනවා. තීරු කරනවා කිව්වත් හරි. තීරු වලට ඉරනවා එහෙම නැත්නම් තීරු කරනවා. ස්පීක් කතා කරනවා. ස්පේන් වියදම් කරනවා. ස්පේන් ගත කරනවා කියන තේරුමක් තියෙනවා. ස්පේන් සර් ස්පේඩ් කියන්නේ මොකද්ද? ස්පෙන් කියන්නේ වියදම් කරනවා එහෙම නැත්නම් ගත කරනවා. දැන් මුදල් වගේ දෙයක් අපි වියදම් කරනවා ස්පෙන්. He spent money. මම ඉතින් දින දෙකක් ගත කළා. I spent there 2 days. එහෙමත් පුළුවන්. ස්පින් කියන්නේ ගොතනවා. කටිනවා කියලා සිංහලෙන් කියනවා. අර කුවේණි එහෙම කපු කටිනවා කියලා කියන කතාවක් කියනවානේ දන්නේම කටිනවා. ගොතනවා. excuse me sir. ඔව්. වියනවට මොකද්ද sir කියන්නේ? මොකද? වියනවා. වියනවට view කියලා කියන්නේ. මම ඒක දෙන්නම් ඈ. මේකේ තියෙනවා view කියලා පහල තියෙනවා. හරි? සර් ස්පින් එකේ තේරුම මොකද්ද? ස්පින් කියන්නේ ගොතනවා. නැත්නම් කඩිනවා. නූල් වගේ ඒවා. ස්පිල් කියන්නේ ඉහිරෙනවා. ස්පිල්. Don't cry, spill milk කියලා කියනවා. Spill milk. ඉහිරුණ කිරට අඬන්න එපා කියලා කියනවා. මේ මහලා තියෙනව නේද? නැද්ද සිංහලේ අහලා එහෙම එකක්? Don't cry, spilled milk. ඉහිරුණ කිරට අඬන්න එපා. නේද? හරි. ඉහිරුණ අවස්ථාව ගැන worry වෙන්න එපා. ස්පීඩ් කියන්නේ කෙල ගහනවා. ස්පීඩ් කෙල ගහනවා. ඊළඟට ස්ප්ලිට් කියන්නේ පලනවා. පලනවා. ස්පොයිල් නරක් වෙනවා. ස්පොයිල් නරක් වෙනවා. සර් ස්ප්ලිට් එක ආයෙ පාරක් කියන්නකෝ. ස්ප්ලිට් කියන්නේ පලනවා. පලනවා ස්ප්ලිට් කියන්නේ. අනිත් එක මොකද සර්? ස්පොයිල් කියන්නේ නරක් වෙනවා. ස්පොයිල් නරක් වෙනවා. ස්ප්‍රින්ග් කියන්නේ හට ගන්නවා. හට ගන්නවා. එහෙම නැත්නම් මතු වෙනවා. ස්ප්‍රින්ග් හට ගන්නවා, මතු වෙනවා, උපදිනවා. ස්ප්‍රින්ග්. ස්ටෑන්ඩ් හිට ගන්නවා. හිට ගන්නවා. ස්ටීල් සොරකම් කරනවා. ස්ටීල්. ස්ට්‍රයික් වර්ජනය කරනවා. ස්ට්‍රයික් වර්ජනය කරනවා. හොරා කනවා කියන්න බැයිද සර්? ස්ටීල් එකටද පුළුවන් හොරා කරනවා. ඒ සිංහලේ කියන්නේ ඔක්කොම එක තමයි ඈ. හොරා කරනවා. හොරකම් කරනවා. ස්ට්‍රයික් වර්ජනය කරනවා. පහර දෙනවා කියන්නත් පුළුවන්. ස්ට්‍රයික් එක දැන්. හරි. ස්විම් පිහිනනවා. පිහිනනවා. තේ ගන්නවා. තේ චුගන්නනවා. තේ චුගන්නනවා. තේ ඉරනවා. තේ ඉරනවා. තෙල් කියනවා.
think හිතනවා. throw විසි කරනවා. throw විසි කරනවා. wake අවදි වෙනවා. වේ අඳිනවා. වේ අඳිනවා. වීව් වියනවා. වීව් වියනවා. වීප් වැළපෙනවා. වීප් වැළපෙනවා. වින් දිනනවා. වින් දිනනවා. වයින් කරකවනවා. වයින් කරකවනවා. right ලියනවා. right කියන්නේ ලියනවා. හරි අපි තවල ලබන සතියේ මේ පළවෙනි පැය භාගය ගත කරන්න ඕන මේ වචනත් එක්ක. ඔයාලගේ irregular verbs වල pronounce කරන්න බැරි වචන තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මේක කොහොමද pronounce කරන්නේ? මේ ඒත් එක්කම past tense සහ past participle වල සිංහල දෙමුවාට හදා ගන්න බැරි නම් ඒවත් අහන්න පුළුවන්. සහ අපි regular verbs පිටුවක් දෙකක් ලියන්න ඕන ලබන සතියේ. එහෙනම් ලබන සතියේ ඔය grammatical pattern වාක්‍ය 10 චෙක් කරලා මේ වචනත් එක්ක තමයි අපි ලබන සතියේ ඉන්නේ මුල් පැය භාගේ විනාඩි 40. regular irregular ටිකක් ලියාගෙන adjectives ටිකක් ඒවත් තියලා වචන ටිකක් වැඩි කර ගන්නවා. හරි. දැන් අපි යන school textbook එකට. එනකොට school textbook එකට හරි සමහර පැති වල වහිනවා කියලා කට්ටිය ලියුවා. කීප දෙනෙක්. ඒ වැස්සෙන් යනවා කරන්න දෙයක් සමහරලාට මම දන්නේ නැහැ සමහර පැති වල පොඩක් දිගට වහිනවද කියලා. In my case here it's a short rain just about 5 minutes then finish. Yes. Page number 79 in 79 වලට page number 79. Did you come? Did you turn the page? Yes or no? Yes. Right, yes. Right. Activity 8 වල කියන්නේ නම් pre-reading. Discuss in your groups and answer. ඒ කියන්නේ ඔයාලා group වෙලා මේක මේ සාකච්ඡා කරලා හරි උත්තර දෙන්න කියලා කියනවා. What are the most essential necessities of man? මිනිසුන්ට මොනවද ගොඩාක්ම අත්‍යවශ්‍ය දේවල් කියලා අහනවා. මොනවද අතන මිනිසුන්ට ඕන? Activity 6 දුන්නාද? කරගෙන ඉන්න දුන්නාද? ඒක බලමු නේ. පැසිව් තියෙනවා නේද? කරන්න. හරි. Sorry. Page number 77 එන ඉස්සල්ලාම. මෙන්න මේ වාක්‍ය ටික අපි බලලා ඉමු. කරගෙන ඉන්න දීලා තියෙනවා නේද? Page number 77 හරි. Change the following sentences into passive voice. Omit the doer if it is not necessary. Omit කියන්නේ අත්හරින්න, doer කියන්නේ අපි බයි දාලා අගට එකතු කරන්නේ doer කරන්න.
subject අන්න ඒක අවශ්‍ය නැත්නම් ඒක අත්හැරගෙන කමක් නැහැ කියලායි කියන්නේ. හරි මෙන්න මෙහෙම තමයි number 1 ලියවිලා තියෙන්න ඕනේ. The head prefect will give the welcome speech. එන වාක්‍ය object එක කවුද? The welcome speech. නේද? එතකොට simple future වෙනකොට will be given. The welcome speech will be given by කවුද? The head prefect. By the head prefect. By the head prefect. එහෙම තිබ්බනම් හරි. මම කිව්වහම ඇද්ද බෝඩ් එකේ ලියන්න ඕනද? කියපුවාම එතන චෙක් කරගන්න පුළුවන්. right. ඇසුර කරන විදිහ ඉස්සතේ කියලා දුන්නානේ. Second, they will postpone the match if it rains. ඔවුන් match එක කල්දායිලු වහිනවා නම්. එහෙනම් object එක මොකක්ද? The match. The match will be postponed. මේක past participle කරගන්න අරකට දීලා යනවා නේද? Postpone. If it rains. If it rains. I buy එක දුව ඕනේ. If it rains. එතන දුව දාන්න ඕනේ නැහැ. කෙනා දාන්න ඕනේ නැහැ බයි දාලා. ඒක අත්හරිනවා. So ඒක දැම්මොත් වැරදිද? The match will be postponed by them if it rains. නැවැරද්දක් නැහැ. ඔය ඔක දාන්නම කියලා එහෙම නීතියක් නැහැ. අර වාක්‍යයක් දුන්නොත් සාමාන්‍යයෙන් අපි බයි දාලා ලියනවා. දැන් මෙතන අපි අවස්ථාවක් කියනවානේ omit the doer if it not necessary. අවශ්‍ය නැත්නම් අයින් කරන්න කියලා කියනවා doer. ඒක අයින් කරන්න. වැරද්දක් නැහැ. The match will be postponed by them if it rains. Third one. They will probably translate his new book into a number of foreign languages. එතකොට they will probably translate. බොහෝ දුරට ඔවුන් පරිවර්තනය කරાવી. ඔහුගේ අලුත් පොත. එහෙනම් object එක කවුද? His new book. නේද? His new book will probably. අන්න හොඳයි. Will probably කියලා මෙතෙන්ට adverb එක ගේන්න පුළුවන් නම් හොඳයි. Probably be Translate into a number of foreign. translated වෙන්න ඕන නේද? Translated. Past participle කරන්න ඕනේ. His new book will probably be translated into a number of අන්න හරියට foreign language. එළිය ලියනවා into a number of foreign languages. ඒක පොත බලන්න ඉතුරු ලියා ගන්න. His new book will probably be translated into number of foreign languages. හරි දාගන්න නැති මොකද ඒක ලියන්නේ එකතින් නේද? අලුපාදක් තිබ්බොත් හදා ගන්න පුළුවන්. The security guard will lock the gate. එයා මොකක්ද වහන්නේ? The gate. The gate will be locked. අගට ඒ දැම්ම past participle කරගන්න by the security guard කියලා ලියා ගන්න. Security guard. The gate will be locked by the security guard. දැන් අර පස්වෙනි එක බලන්න ඒක ටිකක් වෙනස් විදිහට තියෙන අපි තේරුම් ලියන්න ඕනේ ඒක. ඉස්සෙල්ලාම අපි හවදාගමුකෝ. When will they send my exam results? හරි
කවද්ද මගේ exam results ඒගොල්ලෝ මගේ exam results එවන්නේ. දැන් අපි අහන්න ඕනේ එතකොට object එක my exam results නේ. මම මෙහෙම බලන්න එකපාර ලියන්න පොයා. My exam results, right, will be sent නේ passive වාක්‍ය වෙන්නේ. උනම් මේ action හදලා නිසා when will එතෙන්ද එනවා. When will my exam results be sent by them කියන්න ඕන නම් පුළුවන්. හරි ඔන්නෝම එක ඇස වෙනවා. When will my exam results be sent by them? හරිද? මොකද ඒක action WH word එක දාලා action එක අහනවානේ. ඒකයි. ඔක මුල් වාක්‍යය හැදෙන්නේ මෙහෙමයි. My exam results will be sent. action එක හදාදී focus දාලා will එක ඉඳ ගන්න. එතකොට ඇස වෙනවා will my exam results be sent? මගේ exam results එවාවිද? කවද්ද? ඒ මුලට දාගන්න. When will my exam results be sent by them? මගේ විභාග ප්‍රතිඵල කවදා ලබනු ලබාද? ඔව් විසි. Okay. හරි චෙක් කරගත්තා මේක. Did you check them? හරිද correct කරගත්තද? Okay, finish. Finish. Fine. එහෙනම් අපි යන් ඊළඟට ඉස්සරහ කොටසට යන්. ගිය සතියේ අපි activity 7 discuss කරා නේද? මම ඒක පැහැදිලි කිරීමක් කරා නේද අපි? 79 නේ තියෙන අපිට කතා කරන්න. ඔව් සර්. right. විනාඩි 3ක් විනාඩියක වගේ කට් වෙනවා අපව ලොග් වෙන්න. ඔව් මේකේ අපිට දැන් එකතු වෙලා 79 වෙනි පිටු තියෙන්නේ. activity 8 කියන එක. කියවීමට පෙර කියවන්න පෙර මේ වැඩේ කරන්න කියලා කියන්නේ. What are the most essential necessities of man? මොනවද ගොඩාක්ම අත්‍යවශ්‍ය දේවල් මිනිස්සුන්ට? මොනවද? Food, shelter, නේද? තව මොනවද? ආහාර ඕන, නිවහනක් ඕන. What? Medicine. ඖෂධ නේද? Transportation. නේ? හරි. ඔයගේ ගොඩාක් අත්‍යවශ්‍ය විශේෂම ආහාර. නේ? බෙහෙත් වර්ග. වාසස්ථානය. water Water. Oh, oxygen oxygen. Pure oxygen. හරි. Why do people need shelter කියලා අහනවා. ඇයි මිනිස්සුන්ට shelter එකක් නිවහනක් අවශ්‍යයි? ජීවත් වෙන්න තැනක් ඕන නේද?